නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස න උදකේන සුචි හෝති භවේහත්ත නාහෙති ජනෝ යම්හි සච්ඡංච ධම්මෝච සෝ සුචිසෝච බ්‍රාහ්මනෝතිති. සදහවර පින්නතුනි, තථාගතයන් වහන්සේගේ තිබෙනවා උදාන වාක්‍ය කියලා කොටසක්. මිනිසුන්ගේ දුර්වලකම් තුළ ඔවුන් පෙළෙන ආකාරය දැකලා තමන්නේ නිදහස්වා සිටින ආකාරය පිළිබඳව තමයි මේ උදන් නැනීම හැම විටම පවතින්නේ. උදාන පාළි කියලා කතා කරනවා සමහර විට. දැන් ඔබ දන්නවා අනේක ಜಾති සංසාරම් කියන්නේ උදානේ. උදත්තටපත් වෙලා උදන් නැනීම Taman ලබාගත්ත. දැන් අපිත් යම් යම් අය වශයෙන් දරුවන් වශයෙන් හරි වැඩිහිටියන් වශයෙන් හරි ලබන ජයග්‍රහණ සම්බන්ධයෙන් උදම් මනනවානේ. නමුත් ඒ උදම් ඇනීම් ජය පරාජයට හේතු වෙනව නැත්නම් ආපහු පරාජය නිසා දුකකින් කෙලවර වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ලැබෙන බුද්ධ රාජ්‍ය හෝ ශ්‍රාවකින්ට ලැබෙනා වූ මේ ජයග්‍රහණය උදම් ඇනීමක් මැරුණාම පරාජයකින් දුකකින් කෙලවර වෙන එකක් වෙන්නේ නැහැ. මේ ජයග්‍රහණය මා දකින්නේ කෙනෙක් ජීවිතය තුළ ලබන දෙයක් වශයෙන්. ඔය බෞද්ධ හෝ බෞද්ධ නොවන ඇතැම් හෝ ජීවිතෙන් එහා පැත්තේ තියෙන දෙයක් පිළිබඳව උපකල්පනය කළාට, මතු ජීවිතයක ලැබෙන දෙයක් වශයෙන් උපකල්පනය කළාට නෑ. ඒක ජීවිතය තුළ ළඟා කරගත යුතු විශිෂ්ටතම ජයග්‍රහණයක්, ජයකනුවක් බව තමයි අපේ අවබෝධය. නමුත් මේ ජීවන ගමනේ මේ සඳහා බාධා පමුණුවන බව, මිනිසාට මේ සඳහා බාධා පැමිණෙන බව ලෝකයා දන්නේ නැහැ. මෙන්න මේ බාධා පමුණුවා ගත්තම බාධා ඉවත් කරගන්න හරිම අපහසුයි. නමුත් බුදුන් වහන්සේ බාධා පමුණුවා ගත්ත අයටත් බාධා ඉවත් කරගන්න මාර්ගය කියලා දුන්නා. නමුත් බාධාවටපත් නොවි එතනින් වළකින ආකාරයත් කියලා දීලා තියෙනවා. හරියට මග නොදැන යන විට මොන හරි මගක උස් මග වරදිනවා වගේ මේ ජීවත් වෙන්න ගියාපුවම අපට පෙනෙන දර්ශනයෙන් ජීවත් වෙන්න ගියාපුවම අපේ ආර්ථික දර්ශනය විතරයි සත්‍ය කියලා පිළිගන්නේ. කැම්බීම් ඇඳුම් පැළඳුම් යාන වාහන නිසැරුවෙන් ලැබේ නම් ජීවිතේ කිසි දුකක් නැහැ කියන පටු උපකල්පනයක තමයි සමාජයේ ඉන්නේ. නමුත් ඕවා තියෙන අයත් ඕවා නැති අය දෙගොල්ලම බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා චිත්තාභ්‍යන්තරයෙන් කිසියම් ආකාරයක පෙළීමක පෙළෙනවා, විදවීමක වාසය කරනවායි කියලා. ඒ පිළිබඳව බුදුන් වහන්සේ අනුකම්පා කරනවා. මේ පෙළීමෙන් මිනිසා ගලවා ගැනීම මුල්කට ගත්තා වූ අනුගමනීය ප්‍රතිපදාවක් තමයි තථාගත දේශනාව. එය ජීවත් වෙන මිනිසුන් සඳහා අනුගමනීය ජීවන දර්ශනයක් බව තව ලෝකේ කී දෙනාද දන්නේ? ඒ කියන්නේ බුදුන් වහන්සේ හෝ ධර්මය හෝ වන්දනීය පූජනීය වස්තුන් බවට පත්කොට ගරු කිරීම ඇරුණාම තමන්ට ජීවිතය තුළ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ලැබෙන්නා වූ කෙම්බිමක් වෙත මේ ගමන ගෙනියන්නේ කියන එක කී දෙනාද කල්පනා කරන්නේ? ඒ දැනුවත් වීමේ මදිකම. අප මේ උත්සාහ කරන්නේ සමාජය දැනුවත් කරන්න. ඒ සඳහා සූදානම්ම වතුනා වූ මාධ්‍ය පෙළ ගැස්මත් එහෙමයි. දැනුවත් කිරීම තුළින් මිනිසාව අනුගමනීය ප්‍රතිපදාවක් තුළ යහමකට ගැනීම. හරි ලස්සන උදාහරණයක් මේකේ තියෙනවා. මේක තියෙන උදාහරණයක් විතරයි. උදාහරණය ජීවිතයට යොදාගන්නේ කොහොමද කියන එක තමයි බණ ටික වෙන්නේ. උදාහරණ ගැන කතා කරන එක නෙවෙයි. නමුත් අපට ඕන නම් ඒක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගයාසිරිසේ වාසය කරනවා. බොහෝ ජටිලයින්
සීත හේමන්ත කාලේ වතුරට බහින්න හොඳ නැති කාලේ අයිස් මිදෙන හීතලේ කියලාත් තියෙනවා. මම ඒවා සිංහලෙන් විතරක් කියන්නම්. මේ ගයා ශීර්ෂයේහි කිමි දෙනවා උඩ එනවා. අදි සීතලේ අයිස් මිදෙන හීතලේ තවත් මොකද කරන්නේ වතුරේ ගිලිනවා උඩ එනවා. උම්මුජ්ජන්තන්ති නිම්මුජ්ජන්තන්ති උම්මුජ්ජ නිම්මුජ්ජන්පි කරොන්ති. මොකද්ද මේ කියන්නේ? ඒ දිනක වකවානුව අපි ගන්න නැතුව ගනිමු. ගයා තීර්ථයේහි දේගිලි උඩීමද කරති. නැවත දේගිලීමද කරති. නැවත නැවතත් දියගිලීම හා උඩීම කරති. දිය වත් කිරීමද කරති. ගිනි පිදීමද කරති. මේ ಭಾರತೀಯ සමාජයේ මිනිසුන් පිරිසුදු වීම සඳහා භාවිතා කළා වූ මේකට කියන උදක සුද්ධිය කියලා. මේ නිෂ්පල බව මේක නිෂ්පල බවක් දැකලා තමයි උන්වහන්සේ උදාන්න යනලා තිබෙන්නේ. දැන් මේක එදා පමණක් නෙමෙයි අදත්. ඔය ඇතැම් සමයන්හි සදහෙන් මත්ත කටු ගහගෙන එල්ලිලා ඉන්න ඒවා පෙරලි දෙවියන් අඳින්න යන ඒවා. එහෙම නැත්නම් නාගන පිරිසුදු වෙන ඒවා ඔය පේන්නේ ඒ වගේ බාහිර සුද්ධි තමයි. අපි ඒ පිළිබඳව විවරණය නොකර අපි මෙහෙම ගන්නවා. අපි ඇඳුම් අඳිනවා. ඇඳම අපිරිසුදු වෙනවා. අනතුරු අපි සෝදා ගන්නවා. සබන් වලින් හරි හින්සෝකුඩින් හරි නැත්නම් මැෂින් වලින් හරි සෝදා ගන්නවා. ඇඳුම සේදීම යනු අපිරිසුදු කොටස ඉවත් කිරීමක්. එමනේ අපට තේරෙන්නේ. ආරම්භයේදී ඇඳුම පිරිසුදුයි භාවිතා කරන්න ගියාම අපිරිසුදු වෙනවා. නමුත් ආපහු පිරිසුදු කරගන්න පුළුවන්. මෙන්න මේ න්‍යාමයේ බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මිනිසාගේ කයට නෙමෙයි සිතට. දැන් මේ පෙන්වන එකේ පෙන්වන්නේ කය සම්බන්ධයෙන්. උන් කය පිරිසුදු කරන්න හදන්නේ. බුදුන් වහන්සේ වදාරන්නේ අර ඇඳුම්ේ කුණු ගෑවෙනවා වගේ ජීවත් වෙන්න ගියාම මිනිසාගේ සිතෙහි ගෑවෙන කුණු જાතියක් තියෙනවා. ඔය බාහිර කුණු නෙමෙයි. ඒක පිළිබඳව තථාගතයන් වහන්සේ වදාරන්නේ චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සanti. සිත කෙලසීමෙන් මිනිසා දුකටපත් වෙනවා. සංකිලිස්සanti පදේ කිලුට වෙනවා කියන අර්ථයෙන් දුකටපත් වෙනවා. සිත පිරිසුදු වීමෙන් දුකින් මිදෙනවා. අනර ආර්ථික දර්ශනය ඔස්සේ යාම තුළ සිත කෙලසීම කියන එක වළක්වා ගන්න ලෝකයට බෑ. ඒ නිසා ඒකපාක්ෂික ජයග්‍රහණයක් ලබා ගත්තාම එළ ජයග්‍රහණයේ 16න් එකක් තරම් පුංචි දෙයක් කියලා පෙන්වන්නේ. මුළු ජයග්‍රහණයේ 16ක් නම් 16න් එකයි හම්බ වෙන්නේ. ඊටු 15ට මග හමු වෙන්නේ නැහැ. ආගමික ජීවිතයක් නැති මිනිසාට. එනිසා බුදුන් වහන්සේ පැහැදිලි කර වදාහරනවා චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සanti. මිනිසුන්ගේ අනුගමනීය ක්‍රියාමාර්ගය බුදුන් වහන්සේ හෝ දහම් හම නුන අයගේ චිත්ත වදානා විසුද්ධියන්ති බුදුන් වහන්සේගේ උපදෙස් පරිදි අනුගමනීය ප්‍රතිපදාව. අපි මේ කනබොන අඳින පළඳින හරි හම්බ කරන දෙයට අමතරව ජීවිතය තුළ තවත් දෙයක් බරක් නොවන කාටවත් කරදරයක් නොවන රැකියාවට බාධා නොවන තවත් දෙයක් අප විසින් කළ යුතුයි කියන එක මේ අවධාරණය කරන්නේ. කල් නොවේවා කළ යුතුයි කියන එක. කල් යන තරමට මහන්සි වෙන්න ඕන අපහසුයි කියන එක. අර රෙදි කුණු ගෑවුනහම සෝදා ගන්නවා වගේ මේ සිතේ ගෑවෙන කුණු මොනවද පිරිසිදු කරන්නේ කොහොමද කියන එක තමයි මුළු ත්‍රිපිටකයේ පුරාම පවතින ඉගැන්වීම. දැන් මේ ගාථාවේ මොකක්ද පෙන්වන්නේ? භාවෙත්ත නාහති ජනෝ. මේ ගායසීසේ බොහෝ දෙනා නානවලු. හැබැයි උන්වහන්සේ න උදකේන සුචි හෝති. හැබැයි වතුරෙන් නම් පිරිසිදු වෙන්න බෑ කියලා තියෙනවා. අනේ ඒක මෙතන මේ ඔවුන් මේ තද සීතලේ මේ පිරිසිදු වෙනවා වුන්.
බුදුන් වහන්සේ දකිනවා උන්ගේ මිත්‍යා දෘෂ්ටිය. මේ බාහිර පාරිශුද්ධත්වය වැඩක් ඇති වැඩක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගුදන් වාක්‍ය පෙන්නනවා. යම් හි සච්ඡංච ධම්මෝච. දැන් අරගොල්ලෝ බ්‍රාහ්මණයෝ. උන්වහන්සේ වදාරනවා එහෙම වතුර නාලා පිරිසුදු වෙන බ්‍රාහ්මණයෝ ඉන්න බෑ. ඒ උන් නමක් කරගත්තට. යමෙක් ළඟ යම් ස්ත්‍රියක් යම් පුරුෂයෙක් යම් ගිහියෙක් යම් පැවිද්දෙක් එහෙම වේදයක් ඒකේ නැහැ. සච්ඡංච ධම්මෝච සත්‍ය සහ ධර්මයේ තියෙනවා නම්. සුචි කියන්නේ පිරිසුදුයි. ඔහු පිරිසුදුයි. සෝ සුචි. සෝ බ්‍රාහ්මනෝ බ්‍රාහ්මණෙක්. එතකොට මේ සත්‍ය ධර්මය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පාසල් අධ්‍යාපනයේ උගන්වන වචනාර්ථයේ දැනුවත් වීම දැනීම මදි. බොරු කියන්නේ නැතුව ඇත්ත කියන එකනේ සත්‍ය කියලා හිතන්නේ. එහෙමත් නැත්නම් මව්පියන්ට සලකන එක හොරකම් නොකරන්න නැතුව සමාජ සාධාරණය කරන එක ධර්මයේ කියලානේ හිතන්නේ. නෑ ඊට එහාට ගිය සත්‍යයක් ධර්මයක් මේකේ පෙන්නනවා. අන්න ඒ නිසා මේ ඇඳුමේ කිලිටු වෙන ආකාරය ඇඳුම ඉතුරු කරගෙන කිලිටි අයින් කරගන්න ආකාරය උපමාවක් පමණයි. දැන් මම මතක් කරන්නම් මෙහෙම. මහා පන්තක චූල පන්තක කියන්නේ සහෝදරයෝ දෙන්නෙක්. බුද්ධිමතා මහා පන්තක සසුනේ පැවිදි වෙලා නිවිලසෙන්සිලා ජීවත් වෙනවා. සහෝදරයා චූල පන්තක ඒ නිසා සතුන් ගත කරගන්නවා. අනේ මොකුත් ධාරණය වෙන්නේ නැහැ පාඩම් වෙන්නේ නැහැ. උදේ පාඩම් කරන එක හවසට නැහැ. ගාථාපදයේ මුල පාඩම් කරලා අගට ගන්නකොට මුල මතක නැහැ. අග පාඩම් කරලා මුලට මුල මතක නැහැ. මේ නිසා සසුනෙන් බැහැර කරනවා සහෝදරයා විසින්. මේ කතාව නෙමෙයි මට කියන්න ඕන. දැන් හඬමින් ඉන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ වඩින්නේ දැනගෙන. මොකද ආපුවාම මෙහෙම සහෝදරයා බැහැර කරයි කියලා. උන්වහන්සේ දන්න සසුනෙන් බැහැර කරන්න එයාට අයිතියක් නැහැ කියලා මහ ලොකු දෙයක් දෙන්නේ නැහැ. මෙන්න මේ මම කියන කතාව සිද්ධියක් දිහා බලන්නේ නැතුව මේ මම පෙන්වන්න හදන සිතේ සිද්ධියට ගලප ගන්න බලන්න. එහෙමයි මේක පෙන්වන්නේ. ඔය කර්මස්ථාන කියන එකේ තේරුම ඒකයි. කුමක්ද දුන්නයි කියලා කියන්නේ? සුදුරෙදි කඩමල්ලක් නැත්නම් සුදුරෙදි පහන් වැටියක් කියලා අපි කියමුකෝ. නැත්නම් ඊතු දෙයක්. සුදුරෙදි කඩමල්ල කියලා වටින්නේ කඩක්. අතර දීලා හිරුදෙස බලාගෙන පිරිමදින්න කියලා කියනවා. දෑතින් පිරිමදින්න කියලා කියනවා. දැන් දෑතින් පිරිමදිනවා. වාක්‍යකුත් තියෙනවා රජෝ හරණං. රජෝ රජස් දුවිලි හරණං ඉවත්ව එත්වා. නමුත් මේ රජෝ හරණං කියන්න ගියාම දැක්ක දෙයක් තියෙනවා. කියන්නේ රජෝ හරණං නමුත් අවුව වැටිලා අත දාඩිය දාලා අතේ තියෙන දූවිලි මේ රෙදි කඩේ ගෑවෙමින් ටික මේ රෙදි කඩ කළු වෙන හැටි නැත්නම් අපිරිසුදු වෙන හැටි දකින්න. හැබැයි ඉතින් රෙදි කඩ මල්ලේ කුණු ගෑවෙන හැටි දැකලා rahat වුණා කියලා තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ. රජෝ හරණං කීවට පිරිමැදීමේදී රජස් තවරණ එක නේද වෙන්නේ? මොකද්ද මේ බුදුන් වහන්සේ දීපු මේ ගැඹුරු දර්ශනය මේකෙන්? ඔබත් ඔය රෙදි කැබැල්ලක් අරගෙන ආව දිහා බලන චරෝ රජෝ හරණං කියන මොනවා හරි ධර්මයක් තේරිද රහත් වෙයිද කියලා? නෑ. අන්නර රෙදි කැබැල්ල උපතින් මිනිසාගේ සිතට සමාන කරනවා. පබස්සරමි දම්බික්ක වේ චිත්තං තංචකෝ ආගන්තුලකේ උපක්ඛලේසි උපකලිට්ටං. සිත උපතින් ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. ආගන්තුකෙන් එන කාරණා නිසා උපක්ඛලේශ නිසා හිත කෙලෙසෙනවා. දැන් අර
අපිරිසිදු නැති පිරිසිදු රෙදි කඩ සිත වගේ. එක වතාවක් දෙවතාවක් තුන් වතාවක් නැවත නැවත මෙහෙම පරිහරණය කිරීමේදී පිරිමැදීමේදී ටික පිරිසිදු රෙදි කලේ අපිරිසිදු තැවරෙනවා. තවදුරටත් පිරිමැද්දොත් පිරිසිදු රෙදි කඩක් ඉතුරු වෙන්නේ නැහැ. මේ පෙන්වන්නේ සිතට වෙන දේ. එතකොට රජෝ හරණං නෙමේ රජෝ බන්ධනං ඒකේ තියෙන්නේ. ඒක රජස් හැරීම නෙමේ රජස් බැඳීම. මෙන්න මේ මිනිසාගේ ජීවිතේ සාමාන්‍ය ජීවිතේ මෙන්න මේ රජෝ බන්ධනං චරිතය තුල යන්නේ රජස්. ඔහු දන්නේ නැහැ ඒක වෙන බව. මෙන්න මේ බන්ධනං ජීවිතයෙන් ඉවත් කරලා හරණං ජීවිතයට පත් කරන එක තමයි බුදු සමයේ ආගමික ජීවිතය භික්ෂු භික්ෂුණී හෝ උපාසක උපාසිකා බෞද්ධ ජීවිතය කියලා කියන්නේ. අධ්‍යාත්මික ජීවිතය. පොත්පත් සාර්ථක බෞද්ධ ජීවිතයක් සාර්ථක ජීවිතයක් කියලා ලෞකික ජීවිතය සාර්ථක කරගන්න මං පෙන්වලා තිබෙනවා. ඒ බාහිර වශයෙන් නැත්තම් දසවස්තුක සම්මාදිට්ඨිය තුළ අර සිත සම්බන්ධ පැත්තේ කෙලසෙන එක සහ පිරිසුදු කර ගැනීම කියන කාරණාව ඒවයේ නැහැ. ඒ බාහිර කාරණා තුල සිත කෙලසෙන එක යම්තාක් පාලනය කර ගැනීමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. දැන් ජීවනෝපාය සාධාරණය වීමෙන් පාලනය වෙනවා. නමුත් මුල සිට අග දක්වාම කෙනෙකුගේ ජීවිතේ යේ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි පදයෙන් පෙන්වන්නේ ඕනෑ කෙනෙකුට හරියන දෙයක්. ජීවිතේ ජීවත් වෙන්න ගිහින් සිත සමග ඇලෙන ගැටෙන කාරණා 100ක් හදාගත්තොත් ඒ නිසා දුක් 100ක් එනවා. අන මා දකින්නේ දරුවෙකුගේ ඇලෙන ගැටෙන සාරණා අඩු නිසා ඔහු දුකින් ඉන්නවා අඩුයි. තරුණ වයසට ටිකක් වැඩි මැදිවියට තව ටිකක් වැඩි මේ මාර්ගයේ මහමුළුවට ගියොත් එහෙම 100ක් නෙමෙයි 1000ක් විතර. අවුරුදු තැන් පටන් නින්දට යනතුරුම සැනසෙල්ලක් නැතුව ඉන්න වද දෙන හිතක් හදාගෙන විඳවනවා. මේ ඉරණම කවුරුත් කරපු දෙයක් නෙමේ තමා විසින් වැටුණු අගාධයක්. දැන් අවුරුදු 120 බමුණන්ට බුදුන් වහන්සේ වදාරනවා දැන් ඔබට ඕක හදාගන්න වෙලාවක් නැහැ. ඔබ පහුණා වැඩි. දැන් ඉතින් පරලෝ ජීවිතේ ජය ගන්න පිනක් කරගන්න කියලා. නමුත් අපට වදාරන්නේ පින එපා කියන්නේ එහෙම නෑ. යහපත් දේවල් එපා කියන්නේ නෑ. මේ රෙදි කඩමල්ල පිරිමදින්න එපා රජෝහරණම් කියලා කුණු ගෑවෙනවා. කුණු ටික අයින් කරන්නේ කොහොමද? චිත්ත වදානා විසුද්ධියන්ති කොහොමද? මෙන්න මේ අපට අභ්‍යාසය ලබා දෙන්නේ සිත කෙලසෙන ආකාරය සහ පිරිසුදු කරගන්න ආකාරය. කෙලසෙන ආකාරය තේරුම් ගත්තාම ඒකට තියන්න තේරෙනවා. මේ කෙලසෙන ආකාරයේ ගමනට ජීවන ගමනට කියනවා බුදුන් වහන්සේ අනුසෝතගාමි යන පැත්තට යන. එහෙම නැත්නම් ඒක තුළ උන්වහන්සේ නමක් දෙනවා පරිහාන ධම්මංගෝ. ඒ ශරීර සෞඛ්‍යයෙන් හෝ ධනෙන් පිරිහෙනව නෙමෙයි සිත සතුටින් පිරිහෙනවා. සැපතින් පිරිහෙනවා. ඒකට ඒ චිත්තාභ්‍යන්තරේ වැඩෙන කාරණා තුනකුත් පෙන්නනවා. දැන් මේ ඔබ අපි හැබදෙනා මව කුසින් බිහි වුණ සොරතල්ලුනේ. අපි අම්මගෙන් කිරි දෙන්න මට බඩගිනී කියලා කිව්වේ නෑනේ. බඩගිනි මට බත් දෙන්න කියලා ඉල්ලුවේ නෑනේ. නමුත් අපට ගින්න දැනෙනකොට අපි හොයනවා. ඒක කියන්න භාෂාවක් නෑ. කෙඳිරි ගෑම වෙන්න පුළුවනි. ඉවෙන් වගේ අම්මත් දැනගන්නවා මොනවා හරි මේ හොයනවායි කියලා. අන දරුවා යමක් ලබා ගන්න ක්‍රමේ හොයා ගන්නවා. දෙවෙනි තුන්වෙනි හතරවෙනි සතියක් දෙකක් යනකොට මේක තරම් සාර්ථක පියවරක් වෙන්නේ නැහැ. මොකද අම්මට වැඩ වැඩි වෙනකොට අමතක වෙනවා. දැන් මේකේ දෙවෙනි පියවරට යනවා දරුවා. කෙඳිරි ගාලා නතර වෙන්නේ අඬනවා. අඬලත් මදි නම් තව ටිකක් හයියෙන් යටගිරියෙන් කෑ ගහනවා. එතකොට අම්මා තේරුම් ගන්නවා හොඳටම බඩගිනි වෙලා. යටගිරියෙන් කෑ ගහනවා කියන තරට තරහත් ඇවිදින් තියෙන්නේ. දැන් අරට වඩා ටිකක් දියුණු වුණානේ. මාස 5ක් යනකොට අම්මට වැඩ වැඩි නිසා හරි වෙලාවක් නැති නිසා හරි ඔහොම කරත් ඇහෙන්නේ නැහැ. තව ටිකක් පහු කර ඉන්නවා. එතකොට මොකද කරන්නේ? එතකොට ඉස කැට ටික අල්ල ඇද ගන්නවා. නැත්නම් ළඟ තියෙන එකක් අල්ලලා විසි කරනවා. ගහනවා කාට හරි. මේ ක්‍රියාකාරකම් තුන ඔබ දකින්නේ මොකක් විදිහටද? පුද්ගලයෙක් කරන වැඩක් විදිහටද?
උපමාවක් විතරයි මම මේ පෙන්නන්නේ. නෑ. මේ ක්‍රියාකාරකම් තුනට වචන කය මෙහෙව්වේ සිතේ උපන් හැඟීම් තුනක්. ඒ දුකට හේතුව වශයෙන් පෙන්වන්න මම සූදානම් නැහැ. නමුත් ආරම්භක අවස්ථාවක්. අර කිරිබොණ්ඩ තියෙන කැමැත්ත කාම විතර්කයක් හිතට අදහසක් ආවා. ඒකට ඉඩ නැති වෙනකොට හිතට තරහක් ආවා. ව්‍යාපාද විතර්කය. ඒකෙන් හම්බ වෙන්නේ නැති වෙනකොට එකකින් දමලා ගැහුවා. විහිංසා විතර්කය. මෙන්න මේ තුන් දෙනා ළමා කාලේ ඉඳලා අපේ ජීවිතය ඇතුලේ අපි පෝෂණය කරනවා. මේ තමයි අපේ ජීවිතය තුළ ආක්‍රමණය කරන්නා වූ හතුර තුන් දෙනා. මේ තිදෙනා තමයි අර රජෝ හරණං වෙනුවට රජෝ බන්ධනං හදන්නේ අපි ළඟ. රජස් බන්ධන. අපි සිත පිරිසුදු වේවා සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා මෛත්‍රී වෙත්වා වගේ වචනෙන් කීවට ඒක වචනයක් විතරයි. ඇතුළතින් අර පාරේ යනවා. මේ පාර පිළිබඳව තථාගතයන් වහන්සේ විවිධ සූත්‍රවල තවත් නමක් ඇදලා තියෙනවා. පරිහාන ධම්මං වෝ දේසිස්සාමි. ඔබලාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔක්කොටම ඔබලාට මම පිරිහෙන මාර්ගය පෙන්නනවා. අර ජීවිතයේ තියෙන සතුට නැති වෙන ආකාරය මේ පිරිහීම කියලා කියන්නේ. අපරිහාන ධම්මංච නොපිරිහෙන පාරක් පෙන්වනවා කියලා තියෙනවා. මේ පමණයි බුදු සසුන ඔක්කම. පරිහාන ධම්මං ඔබේ ශිෂ්‍යයම තේරුම් ගත්තා නම් අපරිහාන ධම්මංච පාරේ යන්න ඕන. කුමක්ද පෙන්ලා තියෙන්නේ පරිහාන ධම්මං කියන පදේ නිරුක්තිය නැත්නම් අර්ථය වශයෙන්? අන්න අර දරුවා මේ කෙඳිරි ගාන එක අඬන එක එහෙම නැත්නම් දමලා මොකක් කියන දමලා ගහන එක කියන අවස්ථා තුන බලවත් වෙන එක. රාග වේපුල්ලං, දෝෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං. වේපුල්ලං කියන එකේ තේරුම විපුලත්වයට බලවත් බවට පත් වෙනවායි කියන්නේ. දරුවා කිරිවලින් වැඩෙන්නාසේ පැලෑටියක් පොහොරවල වැඩෙන්නාසේ මේ චිත්තාභ්‍යන්තරයේ ටික ටික මෙන්න මේ හැඟීම් තුන ළමා කාලයේ පටන් ක්‍රමෙන් බලවත් වෙනවා. මෙන්න අර රෙදි කඩමල්ල කිලුට වෙන ආකාරය මේ පෙන්වන්නේ මෙතෙන්ට. නැවත නැවත පිරිමැදීම නිසානේ කිලිමැටු වෙන්නේ. නැවත නැවත එකතු වීම තුළ මේකට. ඇල්මට එකතු වීම තුළ, ගැටීමට එකතු වීම තුළ, මුලාවට එකතු වීම තුළ. නැත්තම් ඒකට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා කියනවා. විහිංසා කියන එක සාමාන්‍යයෙන් අවිධර්ණ තැන දක්වා ඉහළට යන එක. මෙන්න මේ සමාජයේ කොහේ හිටියත් මොන ආගමේ හිටියත් ආගමික බාහිර ජීවිතයක් ගත කළාට අර මම ගත්තේ එකයි අර බමුණොත් වතුර පිටපැත්තෙන් වතුර ගාලා පිරිසිදු වෙන්න හදනවා. ඒ බමුණන්ගේ වතුර නාලා පිරිසිදු වීම තමයි වර්තමාන සමාජයේ බාහිර වශයෙන් පිරිසිදු වෙන ඔක්කොටම උපමා කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඇතුළතින් අර ක්‍රෙඩි කාඩ් පිරිමදිනකොට අපිරිසිදු වෙනවා වගේ ඇතුළතින් මේ ධර්මතා තුන වුන් බලවත් කරගන්නවා. මෙන්න මේ ධර්මතා ජීවිතයට දුක් ග්‍රන්ථ දෙනවා යරුණාම ජීවිතේ දුකයි නෙවෙයි. අනේකයි අපි තේරුම් ගන්න ඕන. නමුත් අවාසනාවකට සංසාරේ සහ මේ ජීවිතේ මේ සිද්ධි ඉපදුනහම ඒක සාමාන්‍යකරණය කරන්න හෝ අතහැරලා දාන්න අපි පුරුදු නැහැ. එයින් අපට ලැබෙන්නේ මදිකමක් පරාජයක් වගේ. ඒ නිසා අපි මේ අවස්ථාවන්ට බැන්නොත් බැනලා ගැහුවොත් ගහලා ප්‍රදෙව්වොත් යදවලා පලිගත්තොත් පලි අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න පුරුදු වෙනවා. අන්න එකතු වීම කියන්නේ මේකට. ඒවට අපි කයෙන් වචනෙන් එකතු වෙනවා. ඒ අදහස හිතට ආපුවම මේක කයට වචනට දෙනවා. මෙන්න මේ ක්‍රියාව මේ ත්‍රිපිටකය තුළ හඳුන්වනු ලබන්නේ මමත්වයේ ක්‍රියාව කියලා. ඒ මම මයන්නත් නෙමෙයි. ඒ මම කයන්න යන්නත් නෙමෙයි. ඒ මම ලෝභයේදී නැත්තම් කාමයේදී රාගයේදී ලෝභය, ද්වේෂයේ නැත්තම් තරහයේදී අමනාපයේදී ද්වේෂය, හිංසාවේදී නැත්තම් රිදවීමේදී හිංසාව. එය විසින් අපේ කය වචන මෙහෙවනු ලබනවා. බුදුන් වහන්සේගේ සොයා ගැනීම මේ තමයි ඔබේ මම. මට කේන් තියනවා මට පලිගන්න හිතනවා කියන වචනේ අර්ථය සම්පූර්ණ නැහැ. ඒක යෙදෙන ආකාරයේ මට කියන්නේ එතකොට කයට කියලා හිතෙන්නේ. ශරීරයට කියලා. ඒ නිසා මම මේක සංශෝධනය කරන්නම්.
කේන්තිය මම වෙනවා. ඊර්ෂ්‍යාව මම වෙනවා. පලිගැනීම මම වෙනවා. වෛරය මම හිතනවා. රිදවීම මම වෙනවා. එය මම බවට පත් වෙනවා. ඒ මම බවට පත් වී කය වචන සහ අවියාවද සියල්ල ඒ වෙනුවෙන් භාවිතා කරනවා. දැන් මේ අර චූලපන්තක කුමාරයාගේ කතාවේ රෙදි කඩ ක්‍රමයෙන් කිලුටු වෙන සිද්ධිය ඔබේ ජීවිතවලට ගලපන හැටි. ඔබටත් ඒකමයි වෙන්නේ. ඉතින් මේක මේ කිලුටු වීම පිරිමදින තාක්කල් පිරිමදිනවා කියලා හිතන මෙතන මේ ලෝභය, ද්වේෂය, මෝහයට එන දේවල් වලට එකතු වෙන තාක්කල් පිරිමදිනවා. මමත්වෙන් ගන්නවා. ගන්න ලස්සන මූණ, ලස්සන හිනාව, ලස්සන හැම මේ සියල්ල ඉවත් වෙලා ගිහින් නපුරෙක්. එහෙම නැත්නම් දඩබ්බර පුද්ගලයෙක් හැදෙනවා. ජීවිත අවසානයේ දක්වා මේ ගමන යනවා. ජීවිත අවසානයේ දක්වා මේ ගමන ගියාට අවුව වැටෙන තැන් පටන් එළිය වැටෙන තැන් පටන් නින්දට යනතුරු මොනම කාරණයක් නිසාවත් සුබවාදී දෙයක් නැහැ. හැම එකක්ම අර අවදාපම් පුරන්නා වගේ ගිනි අඟුරු වලට. සියල්ල Taman කලබල කරන සුතුයි ලෝකෙ තියල්ල වැරදි. ඔවුන් දන්නේ මේ ලෝකෙ සියල්ල නෙමේ වැරදි. Taman හිත කිලුටු කරගෙන ඒකෙන් මේ දුක් විඳින්නේ කියලා. අවාසනාවකට එතෙන්න ගියාපුවම හදාගන්න තේරෙන්නේ නැහැ, වෙලාවකුත් නැහැ. දැන් මේ පාරේ යනවා නම් බුදුන් වහන්සේ වදාරන්නේ පරිහාන ධම්මෝ භික්ඛවේ දේසිස්සාමි. ඉතින් මේ තේරෙන අපිට මේ දූල පුතාලා ඔක්කොමත් මේ පාරේ යවන්න කියලාද කියන්නේ? වැඩි හිටියෝ නම් ගියා ඔක කියලා දෙන්න කෙනෙක් නැති නිසා. අධ්‍යාපනයේට, රැකියාවට, මොන මුදල් වලට වහල් වෙලා තරඟයට ගිහින් තරගය තුල වුණෝන් කපා ගන්න, කොටා ගන්න, ලෝභ කරන, ද්වේෂ කරන, ඊර්ෂ්‍යා කරන ඔවුන් පරයා යන්න හදන මේ තරඟකාරීත්වය තුළ මොකද වෙන්නේ? උගත් වෙයි, ධනවත් වෙයි, බුද්ධිමත් වෙයි. නමුත් අර ඔවුන් කපාගෙන යන්න තිබෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර ටික නිසා සැපද හම්බ වෙන්නේ දැන්. ඔවුන් කොතන ගියත් ඊට පස්සේ ගහ මරා ගන්න, කපා කොටා ගන්න, දික්කසාද වෙන, නඩු හබ කියන, විරසක වෙන වැඩි පිරිසක් නරුමයන් බවට පත් වුණොත් එහෙම රට හැදෙනවද? දැන් මේ රෙදි කඩ මල්ල නැත්තම් මේ රෙදි කඩ පිරිමදින එක ඕන ලබා අවුරුදු 15 20 දී නවත්තන්න ඕන මම හිතන්නේ. රජෝ බන්ධනන් වෙනකොට රජෝ හරණම් උගන්වන්න ඕන. දැන් අරක හරණම් කීවට බන්ධනන් වෙන්නේ. අපිත් ඒ වගේ රජෝ හරණම් කියලා කියනවා වගේ බුද්ධාන්තරණම් ගච්ඡාමි ධම්මාන්තරණම් ගච්ඡාමි වචනෙන් කියනවා. මොකටද මේක කියන්නේ? සතර දුකින් මිදීමට මම මේ තෙරුවන සරණ කරගන්නවායි කියලා. වචනෙන් කියනවා ඇතුළතින් කරන්නේ. අර රජෝ හරණම් වගේ වචනෙන් කියනවා නමුත් ඇතුළතින් වෙන්නේ සිත අපිරිසුදු වෙන එක. දැන් මේක තේරුණාම චුල්ලපන්තකට එනම් පිරිසුදු කරගන්න හැටි තේරෙනවා. පාවිච්චි කළා කුණු ගෑවුණා. දැන් රින්සෝ දාලා පිරිසුදු කරගත්ත හැකි. ඇඳුම්. සිත පිරිසුදු කරගන්න බුදුරජාණන් වහන්සේ තමයි ක්‍රමයක් පැහැදිලි කර වදාළේ. අනිත් අය භාවිතා කළ ක්‍රමය පිරිසුදු වෙන්නේ නැහැ. කෙටි කාලීනව මග ඇරීමක් සිදු වෙනවා. අත්හදා තිබුණ සමාජයේ. නමුත් ඒ අපිරිසුදු ස්වභාවයේ සිටින් ඈත් වී යටපත් වී ගොස් ව්‍යාජ පිරිසුදු බවක් පෙන්වනවා ඇරුණාම සැබෑ පිරිසුදු බවක් ලැබෙන්නේ නැහැ. බුදුන් වහන්සේ 15 වෙනිට පෙර අන්‍යාගමික කොටස්වල තිබුණ භාවනා කියන කාරණාවලින් සම්පූර්ණ සිත පාරිශුද්ධියක් දුන්නේ නැහැ. කෙලෙස් යටපත් කරමින් පිරිසුදුකමක් ලබා දුන්නා. නමුත් ආයාපහු මතුවෙනවා. මෙන්න මෙහෙම මේ චිත්ත අභ්‍යන්තරයේ සැඟවී තිබී මතුවී අවශ්‍ය මොහොතට අපිව අපේ කය වචන මෙහෙවා අපිව අමාරුවේ දාලා පැන යන්නා වූ හොරු ටිකක්, හතුරු ටිකක් ජීවිතය තුළ ඉන්නවයි කියන එක ඉක්මනින් තේරුම් ගන්න ඕන. මේ අයත් සමග තමයි බුදුදහමේ සටන තියෙන්නේ. බාහිර කවුරුත් එක්ක සටනක් නැහැ. ඔය බුදුන් වහන්සේ වදාන කෙලෙස් සතුරන් නැසූ හේයින් කියලා. මාර පරාජය කියලා. දැන් දඹුලු විහාරයේ වගේ විශාල චිත්‍රයක මාරය ඇඳලා පරාජය ඇඳලා අපිත් හිතන් ඉන්නවා එහෙම සතෙක් ආවයි කියලා. නමුත් ඒ උපමා රූපක
මේ චිත්ත අභ්‍යන්තරයේ ඉඳලා එන්නා වූ මේ දුෂ්ට බලවේගය තමයි මාර. ඔවුන්ට අසුවීම මාර වසඟ වීම. අන්නර ගහබන ගැනීම, කපා කොටා ගැනීම, ඊර්ෂ්‍යා කිරීම, පල් ගැනීම කියන්නේ මාර වසඟ වීම. ඔය කියන්නේ මට මාරයාව ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියලා. ඇත්තනේ කතාව. පස්සේ වෙලාවක සංසුන් වුණාම මම මොනවා කළාද දන්නේ නැහැ, මට පේනුන්නේ නැහැ කියලා. මම කළා කියලා පිළිගන්නෙත් නැහැ සමහර විට. නමුත් ඔබ අතින් ඒ දේ කළේ ඔබේ වචනේද, කයද, අර හැඟීමද? මේ හැඟීම දරුවෙක් කාලේ තිබුණාද ටික ටික ඔබ උත්සන්න කරගත්තද? මේ උත්සන්න වූ හැඟීමට වසඟීම තුළ ඔබට ඊට පස්සේ ජීවිතේ සැප දෙනවද? මේ අර්බුදකාරී ලෝකේ කොටසක් අත නැතුව ඉන්නවා, කකුල නැතුව ඉන්නවා, රෝහලේ ඉන්නවා, බන්ධනාගාරේ ඉන්නවා, එල්ලුම් ගස් නියම වෙලා ඉන්නවා, සමහරු පරලොව පෙට්ටියේ ඉන්නවා. මේ ජයග්‍රහණය සඳහා භාවිතා කරන මාවතේ ප්‍රතිඵල. ඒ කාටවත්ම සැප හම්බ වෙලා තිබෙනවද? ඔබේ ගම අසල ඔබේ අසල්වාසී කෙනෙක් තුළ සිදුවෙන්නා වූ මේ ක්‍රියාව දිහා බලන්න. ඒකට සම්බන්ධ වූ කිසිවෙකුටත් සැප ලැබුණාද කියලා? මා මෑතදී ඔය පුවත්පත්වල තියෙන ලිපි වාසයෙන් කතා ආශ්‍රයෙන් පෙන්වලා තියෙනවා කීපයක්. අදාළ සිද්ධියට මැදිහත් වූ ඇතමෙක් අත නැහැ, කකුල නැහැ, ඇහැක් නැහැ. එහෙම නැත්නම් රෝහලේ සදාකාලික අබ්බගාතයි. එහෙම නැත්නම් නීතියෙන් ඔවුන් වැරදි කරුවන් කරලා එල්ලුම් ගහට යවලා. තව කොටසක් පරලොව. ධනය විනාශ වෙලා, ගිනි අරගෙන. කවුද මේවා කරන්නේ? රජය නීතිය කියයි පුද්ගලයෝ මේවා කරනවායි කියලා. මිනිසුත් කියයි පුද්ගලයෝ කරනවායි කියලා. බුදු සමයේ ගැඹුරු විවරණයක් කරනවා. ඔබ තුල උත්සන්න වෙන්නා වූ මේ ත්‍රිවිධ විතර්කය මේ අපරාධ කරන්නේ. ඔබට දුක් ගෙනත් දෙන්නේ. මේ හතුරන් තුදෙන් තිදෙනා ඉන්න තාක්කල් ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන සුඛයට වඩා උන් දුක් ගෙනත් දෙනවා. මේක තේරුම් ගන්න. සුඛය හම්බ වෙන්නේ අධ්‍යාපනයෙන්, රැකියාවෙන්, මුදලින් ලැබෙන ආස්වාදයේ විතරයි. අර ටික. ඒක රියදුරා තුලක් තියෙනවා, ගොවියා තුලක් තියෙනවා, වෙද මහත්මයා තුලක් තියෙනවා, වෛද්‍යවරයා තුලක් තියෙනවා, ගුරුවරයා තුලක් තිබෙනවා, පාලකයා තුලක් තිබෙනවා, සෑම දෙනා තුල. අර හතුරෝ ඉන්නවා. මේ හතුර සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන ගාථා තුනක් විතර මම ඉදිරිපත් කරන්න. අනත්ථ ජනනෝ ලෝභෝ. ලෝභය අනර්ථයක්ම ජනනය කරයි. ලෝභං චිත්ත ප්‍රකෝපනෝ, සිත ප්‍රකෝපමත් කරයි. අනත්ථ ජනනෝ දෝසෝ, අනත්ථ ජනනෝ මෝහෝ. මේ තුන් දෙනා සිත නොසන්සුන් කරයි. ඒ ඔබද? ඔබේ කය නෙමෙයි. නමුත් ඒ තමා ඔබ. ඔබව පාලනය කරන ඇතුළත බලවේගය. දැන් මේම ආපුහම ඒ මොහොතට ලෝභෝ අත්තං න ජානාති, ලෝභෝ ධම්මං න පස්සති. දෝසෝ අත්තං න ජානාති, දෝසෝ ධම්මං න පස්සති. මෝහෝ අත්තං න ජානාති, මෝහෝ ධම්මං න බගාත. තුන තියෙනවා මේකට. ඒ වෙලාවට අර්ථයක් දහමක් දකින්නේ නැහැ. විතරක් නෙමෙයි. එයින් මොසපත් වූ පුද්ගලයා යං ලෝභං දෝසං මෝසං සහතේ නරං. සහතේ නරං කියන්නේ මොසපත් වූ මිනිසා. අන්දන්තමං තදා හෝති. ඔහු අන්ධෙක්. ඒ අන්ධ භාවය නේද මේ ලෝකේ දුක් හදන්නේ. මල් පූජා කරලා මේක අයින් කරගන්න පුළුවන්ද? බාරහාර වෙලා මේක අයින් කරගන්න පුළුවන්ද? පරලෝක නිවන් පතලා මේක අයින් කරගන්න පුළුවන්ද? අද ඉන්න මිනිස්සු ඔක්කොම අනාගත බුදුහාමුදුරන්ගේ දාස නිවන් ප්‍රාර්ථනා කළා. අද මේක හැදෙනවද? අද ඉන්න මිනිස්සු අතින් සිදුවෙන මේ වරදෙන් සමාජය නිදහස් කරගන්න බුදුරජාණන් වහන්සේලා සමාජයට මේ පාලන ප්‍රතිපදාව මුදා හරින්නේ. මිනිසාට දෙන්නේ. දෝතට දෙනවා. මෙන්න මෙහෙම ජීවත් වෙන්න කියලා. අපිට මීට වඩා මේක පිරිහෙන පාර කියන්න වෙලාවක් නැහැ. මේකෙදි මම තව ටිකක් කියන්න කැමතියි. අර නැවත නැවත පිරිමදිනුවට රෙදි කඩ මල්ල නෙමේ කඩ කෙලසෙන්න අපිරිසිදු වෙන්න ආසේ නැවත නැවතත් මේ සිතරන හැඟීමට එකතු වීම තුළින් එකතු වීමයි අපි පුරුදු කරගන්නේ. එකතු වීම තුළින් ක්‍රියාත්මක කරන්න හදනවා. එකවරක් දෙවරක් සියවරක් දහස්වරක් කරන්න මොකද වෙන්නේ? චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වෙනවා. කුණු ගෑවෙනවා වගේ සිත කෙලෙසෙනවා. අන්න චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සanti පදේ අර්ථය. හැමෝටම සාධාරණයි.
මේ පාරේ යන්න දෙනවාද අවුරුදු 190 දක්වාම? එහෙනම් ඉතින් ලබාගත් ජීවිතෙන් බුදු සමයෙන් පෙන්වන පාඩම ඉගෙන ගත්තේ නැහැ. ඊළඟ ජීවිතේට තමයි ඊට පස්සේ ආයෙ හම්බ වෙන්නේ. මොකද ඒ කරන්න ගින් එක ගත්ත කුසල හෝ අකුසල කර්මයට අනුව පරලෝ යන්න වෙනවා වැඩි හදාගන්න බැරි වුණානේ. ඒ ජීවිත අවසානයේ දක්වා ඒ පාරේ යනකොට ඔහුට තියෙන නම තමයි අනුසෝතගාමී. යන පැත්තට යන. දැන් බුදුන් වහන්සේ මිනිසාට යෝජනා කරන්නේ ආපහු යන්න පටිසෝතගාමී. එක් කරන ප්‍රතිපදාව වෙනුවට අස් කරන ප්‍රතිපදාවට යන්න. රැස් කරන ප්‍රතිපදාවට අනුව අස් කරන ප්‍රතිපදාවට යන්න. කෙලසන ප්‍රතිපදාවට නොයා පිරිසිදු වෙන ප්‍රතිපදාවට යන්න. මා දකින්නේ අවුරුදු 4-5 සුරතලුන්ට 10 දක්වා මේක තේරෙනවයි කියලා. මා අද දකින්නවා 15 විතර වෙනකොට දරුවන්ට මේක තේරෙන්න ගන්නවයි කියලා. අවාසනාවකට තියෙන අධ්‍යාපන රටාවේ වැරද්දක් නිසා 15 වෙනකොට දරුවන්ට අපිට මේක කියලා දෙන්න දරුවෝ දහම් පාසලේ නැහැ. අවුරුදු 10කට 15කට පෙර ධර්මාචාර්ය අතහැරලා ඉගෙන ගන්න ළමයි ගියා. අවුරුදු 5ක් 6කට පෙර දහම් පාසල් අවසානයේ අතහැරලා විභාගවලට ළමයි ගියා. කොරෝනා දෙවර්ෂය නිසා 10 වෙනි ශ්‍රේණියත් අතහැරලා ළමයි අන්න අර තරගෙට ගිහින්. දහම් පාසල් වල 10න් එහාට 9න් එහාට ළමයි නැහැ. මේක විශාල ඛේද වාචකයක්. ඔවුන් සේරම අර තරගෙට ගිහින් ඊට පස්සේ අර ලෝභයෙන් දේශයෙන් මොහෙන් කපා ගන්න කොටා ගන්න පාරේ යනවා ඇරුණාම අර චිත්ත සංකලේශා බික්කවේ සත්තා සංකලිස්සන්ති පාර තමයි උන්ට හම වෙන්නේ. 55ක් 60ක් 70ක් ගිහින් ගහගෙන මරාගෙන කපාගෙන කොටාගෙන වර්ධනය කරලා පලි අරගෙන දික්කසාද වෙලා මිනි මරලා බණපත හොයන්න එයි. බුද්ධ ආගමට එයි. එදාට අර සංකලේශා සත්තා කියන එක පිරිසිදු කරගන්න වෙලාවක් කලාවක් නැහැ. ඔබ මට කියන්නේ දරුවන්ට මේ අත්වෙන ඉරණ දිහා බලන් ඉඳලා කටපියන් ඉන්න කියලාද? නෑ. මේ මාධ්‍ය ඔස්සේ මව්පියන්ට ගුරුවරුන්ට අධ්‍යාපනඥයන්ට රටට මේ ඇහෙන්න කියන්නේ මම. මේ කාලකන්ණි අධ්‍යාපන රටාවට දරුවෝ මත් කළා වුන් මේ දුකටපත් වෙන්න අරින්න එපා කියලා. අධ්‍යාපනය අවශ්‍යයි, රැකියාව අවශ්‍යයි. නමුත් ඒක තරගකාරීත්වයක් බවට පත් කරලා ලෝභයේ දේශේ මොහේ බලවත් කරනවා නම් ඒයින් ලැබෙන දුක තමන් විඳවන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපනඥයන්ගේ දැක්ම එක පැත්තයි. සිත පිළිබඳ තේරුමක් නැහැ. විය යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මෙයයි. දරුවන්ගේ සිත පරිස්සම් කරලා ලබා දෙන්න වෙනවා. අවාසනාවකට බුදු සමයත් මේක උගන්වන්නේ අවුරුදු 2700ක සිදුවෙච්ච සිදුවීම් ටික ඔක්කොම ළමයින්ට ගිරව වගේ පාඩම් කරලා විෂයන් 7ක් 8ක් කරද්දී බුද්ධ ආගම කියලා උගන්වනවා. ශාසන ඉතිහාසයේ බෞද්ධ සංස්කෘතිය, බුද්ධ චරිතය, බෞද්ධ ශිෂ්ටාචාරය, බුද්ධ ධර්මයේ තවුනම් පුරා විද්‍යාව. හැබැයි මේ සිත කෙලසෙන ආකාරය කවුරුත් ඉගෙන ගන්නෑ. දැන් තමන් යන්නේ කෙලසෙන ආකාරය කියනවා නම් තමන් වැරදි පාරක යනවා කියලා තේරෙනවා නම් දැන් හරි පාරේ යන්න ඔවුන්ට අවතීර්ණ වෙන්න හිතෙනවා නේද? අන්න බුදුන් වහන්සේ දරුවාට නැත්තම් මිනිසාට යෝජනා කරන්නේ මෙතනින් එහා පැත්තට මේ එකතු වෙන පාරේ යන්න එපා. අයින් කරන පාරේ යන්න. අර චිත්ත වදානා විසුද්ධාන්ති. සිත පිරිසුදු වීමෙන් සිත සත්‍යස්තුකින් මිදෙනවා කියන කාරණාව. ඒක චිත්ත සංකලේශා බික්කවේ සත්තා සංකලේශා සිත කෙලෙසීමෙන් සත්‍යය කෙලෙසේ කියන වචනේ මදි. සිත ලෝභයෙන් දේශයෙන් මොහෙන් කිලිටු වීමෙන් සත්‍යය දුකටපත් වේ. ඇත්ත සිද්ධිය. නමුත් අර ඇඳුම වෙනයි කුණු වෙනයි වගේ සිත වෙනයි ක්ලේශ ධර්මයන් වෙනයි. එතකොට ක්ලේශ ධර්මයන් සිතෙන් ඉවත් කරන්න පුළුවන්. එතකොට පිරිසිදු සිත. අන්න ඒක ජීවිතය තුළ කරන්නේ කොහොමද කියලා නෙමෙයි උගන්වන්නේ. ඔබ ඇසුරු කළා වූ මව්පියන් ගුරුවරුන් ආදී එබඳු දෙයක් කළ බව ඔබ දකින්නවද? නෑ, උන්ට වෙන බුද්ධ ආගමක් තිබුණේ. තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඕවා ලෝභ දේශ මොහ වැඩෙනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර පලි ගැනීම සේරමත් කරනවා. තව ඉතින් ඔය පින්කමක් ආහාර මෙහෙ කරලා පිණුස් සිදු කරනවා පරලෝ සැප සඳහා. පරලෝ සැප ලබන්න පින් කරනවා. මං කියන්නේ පින් කරන බුද්ධ ආගම. පින් කරන බුද්ධ ආගම නරක නෑ. ඉන් එහාට යමක් දැක්ක නැති එකේ වැරද්ද තියෙන්නේ. මේ අපේ ජීවිතය ආරම්භ බැලුවොත් අපිත් ඔය අnder ගැහුවේ නැති වුණාට ඔය බොහෝ හොඳ දේවල් කරනවා ඇති. කිවෙත් නැති වුණාට. ඒ කියන්නේ බුදුදහමේ මිනිසාට යහපත් දේවල් කිසිවක් කරන්න තහනමක් නැහැ.
කොතන කොහේ හිටියත් තම තමන්ට ගැලපෙන ආචාර ධර්මයන්ට ගැලපෙන පරිදි. නමුත් මෙන්න මේවා එකතු කරන්න එපා. ඔබ දුකටපත් වෙනවා අයින් ගලව ගන්න අම්මට තාත්තට බෑ. ඔබමයිපත් වෙන්නේ ඔබ ගැලවෙන්න ඕන කියන එක. අම්මට තාත්තට රැකියාව ආරම්භ දෙන්න හරි හම්බ කළ දෙන්න ගෙවල් දොරවල් හදලා දෙන්න පුළුවන්. තමන්ගේ හිතේ වෙන ලෝභ දේශ මොහේ තමන් වඩාගත්තේ තමන් සිහිය පාවිච්චි කරලා අයින් කරගන්න ඕන. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම තම තමන් විසින් පෞද්ගලිකව කළ යුතු කාර්යයක්. ශ්ලෝකය හිතනවා මේකට වෙනම වෙලාවක් ගන්න ඕන. පොය දවස් හරි සතිය දවසක් හරි දවස් 14ක් හරි ගෙදරින් අයින් වෙලා කැලේක හරි ගහක් යට හරි තව මධ්‍යස්ථානයක හරි මම ඔබේ අවධානයට යොමු කරනවා එක දෙයක්. අවදියුත්තෙන් පටන් නින්දට යනතුරු ඇසයි කනයි නාසය දිවයි කය පාවිච්චි කරලා ගන්න ගිය අරමුණු වලදී තමයි මේ සිත කෙලෙසුනේ. ඒකට වෙලාවක් කලාවක් දවලක් රැයක් තිබුණේ නැහැ. රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, ආහාරයේදී අනිකුත් ඕනෑම කාරණයකදී මේ චිත්තාභ්‍යන්තරය කෙලසෙනවා. කෙලසෙන්න වෙලාවක් තිබුණේ නැත්නම් පිරිසුදු කරගන්නත් වෙනම වෙලාවක් නැහැ. අර අවදියුත්තෙන් පටන් නින්දට යනතුරුම තමයි වෙලාව. ඒ කියන්නේ ඒක ගෙවෙන්නේ හැම විටම වර්තමාන මොහොතේ. මේ වර්තමාන මොහොතේ තවත් වෙනස් කළ යුතු දෙයක් පිළිබඳව බුදුන් වහන්සේ පැහැදිලි කරලා දානවා. මේ යම්හි සච්ඡංච ධම්මෝච කියන තැනට යන්නේ එතකොට. එතකොට ඔබට සුචි පිරිසුදු වීම සහ බ්‍රාහ්මණ බව හම්බ වෙනවා. සරියුත් මුගලන් ආනන්ද රාහුල මෙයා එනවා දැකලා අන්න බමුණු එනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ දාලේ. ඒ බමුණු කිව්වේ අර රවුලවා ගත්ත පිරිසුදු ඇඳගත් අය එනවා කියන එක නෙමෙයි. නිකලස් උතුමන් එනවා කියන එක. ඒ බුදුන් වහන්සේගේ බ්‍රාහ්මණ පදයේ අර්ථය. මොකද බ්‍රාහ්මණයන් උසස් බවට පත් කරගත්ත පදයක් ඉන්දියානු සමාජයේ. ඊට උසස් අය බුදු සමයේ හිටියේ නැහැ නිකලස් උතුමන්ට. ඒ නිසා උන්වහන්සේලා ඒ නම යොදලා තියෙනවා. අපි කවුරුද ඒ අය කවුරුද කියලා අපි ගැන අව탁සේරුවට දන්න එපා. එදාට වඩා බුද්ධිමත් සමාජයක් අද ඉන්නේ. අපටත් මේ දේ පුළුවන්. ඒ පිළිබඳව මම කියනවා මට මගේ පිළිවෙත පිළිබඳව කිසිම සැකයක් නැහැ කියලා. මම මේ කරුණු පැහැදිලි කරලා තේරුම් ගන්න අයතුල මම අචල විශ්වාසයක් ඇති කරනවා. ඔබට මේ පාරේ ප්‍රතිඵල තියෙනවා කිසිම සැකයක් නැහැ. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ඉස්සර ජීවිතය ගත කළ අම්මලා තාත්තලාගේ ස්වාමීන් වහන්සේලාගේ ඒ පිළිබඳ පූර්වාදර්ශයක් නැහැ. ඔවුන් සියලු දෙනා පිනින් එහාට ගියේ නැති ආගමක් ඇදහුවා අය නිසා මේ නිකලස් බව පිළිබඳ පූර්වාදර්ශයක් නැහැ. ඉතින් අපි පූර්වාදර්ශයට පත් වෙමු අනුගමනය කරලා. කොහොමද මේක කරන්නේ? නිරන්තරයෙන් අපිට මේ තිබුණු දේවල් සිතේ තිබෙන නිසා ඇහැට කනට නාසයට හම්බ වෙනකොට එළියට එනවා. ඔබ මේකට මොකද්ද කියන්නේ? මට යකා එනවා. මට ඉන්නවා මරනවා පේන්නේ. මට තරහ එනවා. මට මරාන මැරෙන්න හිතෙනවා. ඒ තමයි එළියට එන වෙලාව. දැන් ඒ වෙලාවට ඔබේ පිරිසුදු මුහුණ පිරිසුදු සිනාව කතාව තියෙනවද? ඔබේ කය මේ ප්‍රේතෙක් යක්ෂයෙක් කලේ ඔබද නෙමේ හැඟීමද? මේ හැඟීම කොතරම් බලවත්ද? ඒක එකතු කරලා ඔබ බලවත් කරගත්තා නේද? ඒ එකතු කර නැවත නැවත එකතු වීමට කියනවා මගේ ආත්ම කොට ගැනීම කියලා. අපි කීවේ නෑ වචනෙන්. නමුත් කලේ ඒක තමයි. ඉතින් මේක දන්නේ නැතුව කරගත්ත වරදක් නේ. දැන් බුදුන් වහන්සේ යෝජනාව එකතු නොවි අතහරින්න. එකතු වුණොත් තමයි වර්තමානයේ හරහා අනාගතයට උපදින්න හේතුවක් සිතේ හැඟවෙන්නේ. අර මම හොඳ වැඩක් කරන්නම්කෝ මට වෙලාවක් ආවායුකෝ කියන එකේ ඇතුළත තේරුම පස්සේ ගන්න තැබුවයි කියන එක. ඉතින් ඔක ගාතාවකින් කොහොමද කියන්නේ? ඒ ක්‍රෝධ කරනවා. ඒ වෛර කරනවා. එතකොට දිනන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ වදාහරනවාද? අක්ඛෝදේන ජිනේ කෝදං. ක්‍රෝධේ දිනන්න ක්‍රෝධ නොකර ඉන්න වෙනවා. අවේරේනච සම්මන්ති. වෛරේ දිනන්න නොකර ඉන්න. නොකරනවා කියන්නේ මොකද්ද? මං වෛර කරන්නේ නැහැ කියලා වචනෙන් කියන එකද? මං ක්‍රෝධ කරන්නේ නැහැ කියලා වචනෙන් කියන්නේ නැහැ. අන්න ඒ මොහොතට ආවහම ඒ හැඟීම මෙන්න මෙතන තමයි කෙලස් තවන වීරිය ඕන කියලා කියන්නේ. මොකද මේක මහා විශාල වශයෙන් බලවත් කරපු නිසා අහම් ෂණිකව අපි එකතු වෙලා අදාළ දේවල් කරලා පස්සේ තමයි කල්පනා කරන්නේ. අනේ මගේ අතින් වැරදුනා මම ලොකු වරදක් නේද කියලා පස්සේ පශ්චාත්තාප වෙනවා. ඒ
ලක්ෂ සංඛ්‍යාත වාරයක් ඊට එකතු වී බලවත් කරපු නිසා. මෙයින් මිදෙන්න ඕන කියන එක සිතට දීලා තියෙනවද එක වාරයක්වත් කවුරුවත්? නූතන මනෝවිද්‍යාඥයෝ කියනවා 20 වතාවක්වත් හිතට යෝජනා කළොත් තමයි යමක් හිත පිළිගන්නේ කියලා. දැන් වචන තුනක් ගන්නවා මම. ත්‍රිපිටකයේ තියෙනවා ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිබ්බානං. මේ තුන බිඳුවට බැස්සොත් නැත්තම් 0 වුණොත් තමයි බුදුදහමේ නිවීම හම්බ වෙන්නේ. එහෙනම් අපි පදයක් හදමු. අනිත් පැත්තට මොකද්ද? ලෝභ වේපුල්ලං, දෝස වේපුල්ලං, මෝහ වේපුල්ලං, දුක්ඛං. ලෝභ දේශ මොහ සේවීම නිවීම නම් ඒවා වැඩිවීම දුක. ඉතින් ඔබ දුක පිටිපස්සේනේ යන්නේ. නිවන් ප්‍රාර්ථනා කර කර දුක පිටිපස්සේ යන සමාජයක් නේද මේ තියෙන්නේ? මම කියන්නේ මෙහෙමයි. බුදුන් දෙස බලන පස්සට යනවා. බලන්නේ බුදුන් දෙස. නමුත් එන්න යන්නේ ඈතට. ඒක ඈතට යන්නේ පස්සට යනකොට. ඉතින් ඒ නිසා යම් යම් කාලවකවානුවලදී නායකයෝ පාලකයෝ පූජ්‍ය මහානායකත්වයේ ගුණධර්ම පිරිහිලා කියලා කියනවා. ඒව ගැන කතා කරන්න ගියොත් මට ඉතුරු කාලය මදි වෙනවා. මේ සියල්ල මිනිසා ලෝභයෙන් දේශයෙන් බලවත් වී මිනිසා ආත්මාර්ථකාමී වීමේ ප්‍රතිඵලය. ආත්මාර්ථකාමී කිව්වහම අනිත් අයට ගමට රටට සමාජයට අනිත් කෙනාට මොනම හානියක් විනාශයක් වුණත් කමක් නැහැ. මගේ කටේ මොනවද වැටෙනවා නම් කියන්න කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් කියලා තවකින් gediya දෝන කියන්නේ කියලා. රට පිරිහුණාට ආයතනේ පිරිහුණාට ආයතනේ බංකොලොත් වුණාට ප්‍රශ්නයක් නැහැ. Tamanට හම්බ වෙනවා නම්. ඉතින් හොරකම අල්ලස බොරුව ආදී කොට ඇති මේ සියල්ල පිළිකාවක්සේ පැතිර යනවා. ගහක පැතිරෙන පිළල පැතිර ගියාම ගහ ඉවරයිනේ. පුංචියට රෝපණය වෙලා පැතිරී ගිහින් ගහ වනසනු ලබනවා. රට, ජාතිය, ආගම, ආර්ථික නැමැති දේහ සියල්ල මේ හොරකමෙන් බොරුවෙන් වංචාව නැමැති මේ පිළිකාවන්ගෙන් දැන් විනාශ වෙගෙන යනවා නේද? නමුත් ඒවා තිබෙන්නේ ගස්වල නෙමෙයි මිනිස්සුන්ගේ හිත්වල. ඒක අයින් කරන්න පුළුවන් නම් පැතිරීගෙන යනවා අයින් කරොත් ඉතුරු ගස් ටික බේරෙනවානේ. අත්හරි බේරෙනවා. දැන් මට කියන්න තියෙන්නේ මේකයි. මෙහෙම ගියොත් මේ බාහිර ආටෝප ආගමික ජීවිතයට හිර වෙලා මේ ඇතුළත මේ පිරිසුදු කරගන්න නැතුව මේකට ගීත පදයක් තියෙනවා. අවුරුදු 15කට 20කට විතර මං හිතන්නේ අහන්න නැත්තේ මම මේක. අපිම දන්නේ නැහැ මේ නැව අපිත් එක්ක ගිලෙනකම්. බුද්ධ ආගමෙන් ඒකද කරන්න ඕන? නෑ, ගලව ගන්න එක. එහෙනම් පෞද්ගලිකව එක එක්කෙනා ආපසු යන ප්‍රතිපදාව අර චිත්ත වදානාව සුද්ධාන්ති. හෙට ඉඳලම කරන්න පුළුවන්. තව ටිකක් තේරුම් ගන්න වෙයි වැඩිපුර ධර්මය අහලා. අර 3 දෙනා ඇහැට කනට නාසයට ගැටෙද්දී හිතට කයට වචනට එනවා. කවද්ද? අද, දැන්, ඊයේ නෙවෙයි, හෙට නෙවෙයි. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු අවස්ථාවේ. පාසලේදී, පන්තියේදී, පහමගදී, රියදහවනේදී, දරුවන් සම කටයුතු කිරීමේදී, කෘෂිකර්මයේදී, වෙළඳාමේදී ඕනෑම දෙයකදී මේ සතුරා එළියට එනවා. ඔහුට අවිදෙනවද? ඔහු බැහැර කරනවද? දැන් මේකට කියනවා කාන්ති පරමන්තපෝ තිතික්කා. ත්‍රිවිධ විතර්කයම ඉවසන්ට ඕන. එකතු නොවීමෙන් ඇතහැරෙනවා. ඇයි? බුදුන් වහන්සේ හොයාගත්ත න්‍යායක් තියෙනවා. මේ සිත කියන්නේ මව් කුසින් බිහිවුන තැන මැරෙනකම්ම තියෙන එකක් නෙවෙයි. ෂණයකින් හටගෙන නැසෙන එකක්. ඒකට එච්චරයි ආයුෂ තියෙන්නේ. එහෙනම් බුදුන් වහන්සේ වදාරනවා මෙහෙම. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාවේ. මහන්නේ මම මගේ බුදු ඇසින්වත් දකින්නේ හටගත්ත ගමන් නැසෙන දෙයක් සිත තරම්. යං ඒවං ලහු පරිවත්තං ඇතයිදං චිත්තං. මෙන්න මේ ලහු පරිවත්තං න්‍යාය පාවිච්චි කරන්න පුළුවන් අපිට උපක්‍රමයක් වශයෙන් මෙහෙන් ගැලවෙන්න. මේ හටගෙන නැසෙන එකට අපි එකතු වෙලානේ බලවත් කරන්නේ. හොඳයි එකතු වෙන්නේ නැත්නම් යන්නේ නැද්ද? ඒක පුරුදු කරන්න ඕන සිහිය. ඒ අදාළ තැන්වලදී. තම තමන්ට අදාළ මේ නොසන්සුන් තැන්වලදී
අර අවේරේනච සම්මන්ති කියන පදෙන් කියන්නේ ඒක. අක්කෝදෙන ජිනේ කෝදං කියන පදෙන් ඒකයි. නොකිරීම කියන එක. එනවා එකතු වුණොත් අනාගතයට හේතු හැදෙනවා. එකතුනේ නැත්නම් මේ යනවා. මෙන්න මේ එකතු නොවීමෙන් මෙයාම මං හිතනවා බුදුරජාණන් වහන්සේ වදාළ සංස්කාරයන්ගේ අනිත්‍ය කියලා. එකතු වෙන එක මං හිතනවා සංස්කාරයන්ගේ නිත්‍ය සුඛාත්ම කියලා. අවාසනාවකට සමාජයට එතෙන්ට එන්න බැරි වුණා. මොකද? ලෝකේ තියෙන දේවල් කැඩෙන විදින එක පොළොවට පස්සන එක අනිත්‍ය කියලා තමයි ඉගෙන ගත්තේ අනියත බව. ඒක සිදුවෙන එකක්. බුදුරජාණන් වහන්සේ සංඛාරය තුළ නුවණින් බලන්න ඕන අනිත්‍යයක් පෙන්වන්නේ. සිදුවෙන එකක් නෙමෙයි. යදා පඤ්ඤාය පස්සති. දැන් මෙතෙන්ට හරියනවා නේද? චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. මේ සිතට එන හැඟීමට වහල් නොවි দমনය කරගත්තොත් සැපගෙනක් දෙනවයි කියන එක. দমনය කරගත්තේ නැත්නම් මම් පෙර ගියේ වරදින් පිරිපාරකේ ඒ ගිය මගේ අවසානයේ පොරකේ. අර තියෙන්නේ. මේ දවස්වල බැලුවොත් එහෙම බන්ධනාගාරي මන් බන්ධන හිරගෙවල් වල අවුරුදු 15 30 දක්වා තරුණ පිරිස කුඩු විකුණන්න ගිහින් බොන්න ගිහින් බෙදා හරින්න ගිහින් ඔක්කොම හිර වෙලා ඉන්නේ. වරදින් පිරිපාරක නේද? මල්මල් ලෝකයක් බලන්න ගිහින් හිත ඇතුලේ තියෙන මේ පිස්ව බවටපත් වෙලා ජාතියේ කොඳුනාරටිය තරුණයන්ගේ කොන්ද නැත්තම් තරුණ ජීවිතය කියන්නේ ජාතියක කොඳුනාරටිය. ඔවුන් ඔක්කොම හිරගෙවල් ලගින්න ගියාම රටක් ජාතියක් ඉතුරු වෙනවද? කොඳුනාරටිය කැඩුනහම ඉවරයිනේ. ඒ ඔවුන්ට මේ ලෝභ දේශ මොහ බලවත් කිරීමෙන් සිදුවෙන දුක තේරෙන්නේ නැති නිසා වුන් අවුරුදු 15 20 පටන් නොමග ගිහින්නේ. අන්න එතනින් මේක ගලව ගන්න වෙනවා. හැදෙන වැරෙන දරුවන් කවදාවත් ඒ මාර්ගයේ යන්න හිතුවොත් අවසානයේ පෝරකේ තමයි. නැත්නම් අවසානයේ ජරා ජීර්ණ වූ නැත්නම් මේ දුකින් පීඩිත වූ ලෝකයක්. බුදුන් වහන්සේ චිත්තස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. ඔබ සිත මේවට වහල් කරගත්තේ නැත්නම් ඔබේ සිත ඉවත් වෙන්නේ ඔබ ඉතුරුයි. සිතත් ඉතුරුයි. හැබැයි ලෝභයේ දේශේ මොහේ මේ යනවා. එකතු නොවීමෙන් සෙවෙන්න පටන් ගන්නවා. එකතු වීමෙන් වැඩෙන්න පටන් ගන්නවා. එකතු වීම අපි පුරුද්දක් කරගත්තා. දැන් අපිට පුරුද්දක් ඇති කරගන්න එකතු නොවෙන්න මෙන්න මේ එකතු වෙන්න ඕන තැනට එකතු නොවෙන්න දියුණු කරන එකට සිහිය කියනවා. සිහියෙන් මේක වැරද්ද තේරෙනවා නම් එයාට එකතු නොවෙන්න බලවත් බලපෑමක් කරනවා. ඒක වඩන පැත්තට බොජ්ජංග වඩනවා කියනවා. අරක පැත්තට කාමාංග වඩනවායි කියනවා. දැන් ඊට පස්සේ අයින් වෙනකොට ඉතුරු වෙන දෙයක් තියෙනවා සත්‍ය. නිකලස් බව. ඉතුරු වෙන දෙයක් තියෙනවා ධර්මය. ධර්මය කියන්නේ පාලියට හරි සිංහලට හරි බණ පොතට හරි නෙමෙයි. නිවීමට නමක්. එතකොට Tamanට ධර්මය හම්බ වෙනවා. අර යෝධම්මන් පස්සේ සෝමන් පස්සති කියන්නේ ඒකනේ. යමෙක් මාදසු ධර්මයේ දකීද බුදුන් දකී කියලා. ධර්මයක් බුදුනුත් නිවනත් තුනක් වෙන්නේ නෑ එකක් වෙන්නේ ඒකනේ. දරුවෝ ධර්ම බුදුන් කියලා පිළිමයට කිව්වට ලොකෝයා බුදුන් කියලා ශරීරයට කිව්වට පරමාර්ථයත් බුදුන් කියන්නේ ගෞතම බුදුන් වහන්සේ දුත් මේ පරම සත්‍යෙට. මේ සිත තුළ පවතිනා වූ නික්ලේශී බවට. ඒ බුදුන් වහන්සේගේ ධම්මකාය අපටත් හමු වෙනවා. හැමෝම බුදුන් දකින්න ඕන. බුදුන් බලන් ඉන්නවා අපි එනතුරු. හැබැයි කෙලෙසුත් එක්කලා බුදුන් දකින්න යන්න බෑ. කෙලෙස් අයින් කරනකොට බුදුන් හමු වෙන්නේ. කෙලෙස් නැමැති ගල් වලින් බුදුන් පෙරලා මරන්න හදනවා අපි. දේවදත්ත කරන්නේත් ගල් පෙරලා බුදුන් මරන්න හදපු එකනේ. කෙලෙස් පර්වත පෙරලමින් බුදුන් මරන්න හදනවා අපි කරන්නේ. ඒ ටික අයින් කරගත්තාම තමයි හැබැයි බුදුන්ට අන්තරක් වෙන්නේ නැහැ කොච්චර පෙරළුවත්. එහෙම එකකුත් තියෙනවා. අවසන් වශයෙන් තවත් ගීතයක පදයක් ඉදිරිපත් කරලා ධර්ම දේශනාව නිමා කරන්නට යන්නේ. මේක කීප වතාවක් මට මතකයි මේ ඊයේ පෙරේද මට කෙනෙක් කතා කරලා කිව්වා අවුරුදු 3ක් 4ක් 5කට ඉස්සෙල්ලා හම්බෙන් කිව්වා බණ හම්බ වුණේ. දැන් 1600ක්ද 1100 ගානක් බණ අහලා දැන් නම් හොඳට තේරෙනවා කිව්වා. අනේ මේ මිනිස්සු මොන එකට දුක් විඳිනවද මෙච්චර දෙයක් තියාන කියලා මගෙන් අහනවා. මං කිව්වා මොකද කරන්නේ ඉතින් අහන්නේ නැත්නම්. මට 1000 ගානක් අහන්න කියන්නේ 30ක් 40ක් 50ක් අහනකොට අපි ගැන තේරෙයි. දැන් අපි ගැනනේ මේ හොයලා බලලා තිබෙන්නේ. මේ මෑතදී අවුරුදු 7ක් 8ක් 10කට පෙර ජනප්‍රිය වුණ ගීතයක් තියෙනවා අපේ තේමාව මේ. පෘථග්ජන පුද්ගලයාට ගැළපෙන තේමාව මේකේ තිබෙන්නේ. මේ ගැන හිතලා බලන්න. බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
අපි කළ පින් මදි වුණාද අප ඇසු බණ මදි වුණාද සදහම් දීපේ. දන් දුන්නා සිල් රැක්කා දිවා රෑ දෙකේ අතරමං වුණේ කොහොමද අපේ ජීවිතේ. හරි නේද තේමාව. බැලුවම 80%ක් 70%ක් බෞද්ධ. ගහගන්නවා මරා ගන්නවා කපා ගන්නවා කොට ගන්නවා පලි ගන්නවා ඊර්ෂ්‍යා කරනවා ක්‍රෝධ කරනවා වෛර කරනවා හොරකම් කරනවා මැරකම් කරනවා තක්කඩිකම් කරනවා රට වනසනවා. අතරමං වෙලා නැද්ද? ලේබල් බෞද්ධකමට මේක ගලව ගන්න බෑ. සැබෑ බෞද්ධකමට එන්න වෙනවා. අදාළ කරුණු තේරුම් ගැනීමට මේ බොහොම අනුකම්පාවෙන් ආදරෙන් සිනාමුසු මොහොනින් ඉදිරිපත් කරන කරුණු මේ සමාජයේ විශේෂයෙන් තරුණ පරපුර සොකී අවධානයට ලක් කරන්න. ලබාගත් ජීවිතේ ධර්මයෙන් නැතුව ගියොත් හම්බෙන්නේ 16න් එකක සැපතක් විතරයි. ධර්මයත් එක්ක ගියොත් තව 16න් 15ක සැපතක් හම්බ වෙනවා. 16න් එකට ලෞකික කියනවා 16න් 15ට ලෝකෝත්තර කියනවා. මිනිසාට ලෞකික ලෝකෝත්තර සැප දෙකම ලබා ගන්න පුළුවන් බුදුරු හෙලි කර මග ගියොත්. අදාළ කරුණු තේරුම් අරගනිමින් තමා ගලවා ගැනීමට තමා තුළින් ගමත් රටත් සමාජයක් සමස්තයක් ගලවා ගැනීමට අවශ්‍ය ධෛර්ය සම්පන්න දුවෙක් පුතෙක් බවට පත්වෙන්නට පුද්ගලයෙක් බවට පත්වෙන්නට භික්ෂුවක් බවට පත්වෙන්නට භික්ෂුණයක් බවට පත්වෙන්නට උපාසක කෙනෙක් බවට පත්වෙන්නට උපාසිකාවක් කෙනෙක් බවට පත්වෙන්නට ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං